යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တိစရณගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජත් සුනන්තු සග්ග මුක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සංකින් මඤ්ඤත භගිනියෝ චක්කුං නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡං බන්තේ යං පනානිච්ඡං දුක්ඛං වාතං සුඛං වාති දුක්ඛං බන්තේ යම් පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලානුතං සමනුපස්සිතුං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මී අත්ථාති නෝ ඒතං බන්තේති සද්ධා සම්පන්න කාර්මික පින්වත්නි මේ පින්තුන් උතුම් බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ යන ත්‍රිවිධ රත්නේ කෙරෙහි තාමත්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අපේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ අපට කරුණාවෙන් දේශනා කර වදාළ ධර්මයේ ශ්‍රවණය කිරීමට සෝදානම් වී සිටිනු ලබනවා.
මිනිස්සෙක් වශයෙන් මෙවැනි බුද්ධෝත්පාද කාලයක ඉපදුණු අපි තාමත්ම වාසනාවන්තයි. ඒනොත් භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ධර්මය අපේ ජීවිතයට එක් කරගන්න ලැබීම. ධර්ම ඇහින් ජීවිතයේ දෙස බැලීම අපේ ජීවිතයේ තුල විශේෂිත අවස්ථාවක් කියලා අපි හිතන්න ඕනේ. ඒ නිසා මේ සම්මා සම්බුද්ධ ශාසනයෙහි ධර්මයේ දේශනා කිරීමත් ධර්මයේ ශ්‍රවණය කිරීමත් ධර්ම සාකච්ඡා කිරීමත් ඉතාමත්ම උතුම් මංගල කරුණ වශයෙන් සැලකනු ලබනවා. එවැනි අවස්ථාවක් තමයි මේ මොහොත කියන හැඟීමෙන් යුක්තව හොඳ සිතෙහි එකඟතාවයකින් යුක්තව අපි ධර්මයේ ශ්‍රවණය කරන්නට අවශ්‍ය කරනවා. අද ධර්මානුශාසනාව පවත්වන්න බලාපොරොත්තු වන්නේ මජ්ක්‍ධිම නිකායේ සලායතන වර්ගයේහි සඳහන් වෙන නන්දකෝ වාද සූත්‍රය මාතෘකා කරගෙන. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමෙහි වැඩ සිටින විට මහා ප්‍රජාපති ගෞතමී මෙහෙණින් වහන්සේලා 500ක් සමග භාග්‍යතුන් වහන්සේ වෙත පැමුණුණා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසක වාඩි වෙලා මහා ප්‍රජාපති ගෞතමී මෙහෙණින් වහන්සේ ප්‍රකාශ කර සිටිනවා භාග්‍යතුන් වහන්සේ මෙහෙණින්ට අවවාද කරනසේක්වා අනුශාසනා කරනසේක්වා ධර්ම කතා කරනසේක්වා කියලා. ඒ අවස්ථාව වෙනකොට මහතෙරුන් වහන්සේලා වාරින් වාරයට මෙහෙණින් වහන්සේලාට අවවාද කරන අනුශාසනා කරනවා. නන්දක තෙරුන් වහන්සේගේ වාරයයි පැමිණිලා තිබුණේ. නමුත් නන්දක තෙරුන් වහන්සේ මෙහෙණින් වහන්සේලාට අනුශාසනා කරන්න අකමැත්තක් දක්වනවා. භාග්‍යවතුන් වහන්සේ වදාරන ආනන්ද හාමුදුරුවෝ ආමන්ත්‍රණය කරමින් ආනන්දේ අද මෙහෙණින්ට අනුශාසනා කරන්න කාගේ වාරයේද කියලා. ආනන්ද හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා භාග්‍යවතුන් වහන්සේ නන්දක තෙරුන් වහන්සේගේ වාරයයි. නන්දක තෙරුන් වහන්සේට අකමැත්තක් දක්වනවා කියලා. ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ නන්දක තෙරුන් වහන්සේ ආරම්භය වදාරනවා නන්දකය මෙහෙණින්ට ඔවාදේව අනුශාසනා කරව බ්‍රාහ්මණය ධර්ම කතා කරව කියලා. එසේ ස්වාමීනි කියලා නන්දක හාමුදුරුවෝ පිළිඅරගෙන පෙරවරු කාලේ පිණ්ඩපාතේ වැඩලා පස්වරු කාලේහි දෙවැන්නෙක් ඇතුව රාජකාරාමයේ වෙත පැමිණුණා. භික්ෂුණීන් වහන්සේලා දුර තියාම දැක්කා නන්දක තෙරුන් වහන්සේ වාඩිනවා. අසුන් පනවලා පාදෝවණී පිණිස පැන් එලවා තැබුවා. නන්දක තෙරුන් වහන්සේ පනවන ලද්දා ආසනයේ වැඩ ඉඳලා මෙහෙණින් වහන්සේලාට ප්‍රකාශ කරනවා සහෝදරී වරුනි ප්‍රශ්න උත්තර මාර්ගයෙන් ධර්ම කතාවක් කරනවා. නොහැටෙන කෙනෙක් නොහැටුණායි කියලා ප්‍රකාශ කරන්නේ. වැටහුණු කෙනෙක් වැටහුණායි කියලා ප්‍රකාශ කරන්නේ. නොවැටුණා නම් මගෙන් ප්‍රශ්න කරලා විමසලා දැනගන්න කියලා. මේ වචනයෙන්ම වික්ෂුණීන් වහන්සේලා ඉතාමත් සන්තෝෂයටපත් වෙලා ඒ ධර්ම සාකච්ඡාවට යොමු වුණා. ඒ අවස්ථාවේ කරන ලද්දා වූ ධර්ම සාකච්ඡාවේ පාඩයක් තමයි මේ ධර්මානුශාසනාවට මුලින් මේ පින්වතුන්ට මතක් කරන්න තියෙන්නේ. ථාංකින් මාඤ්ඤත භාගිනෝ චක්කුං නිච්ඡං වා අනිච්ඡං වාති
සහෝදරී වරුනි කුමක් සිතනවාද කුමක් හඟිනවාද ඇස නිට්ටය හෝ අනිත්‍ය වෙනවාද වික්ෂුණීන් වහන්සේලා උත්තර දෙනවා අනිච්ඡං බන්ති වහන්ස අනිත්‍යයි නන්දක හඳුරු අදහරනවා යම්පනා නිච්ඡං දුක්ඛං වා තං සුඛං වාති යමක් අනිත්‍ය නම් ඒ සැපගෙන හෝ දුක්ගෙන දෙනවද මෙහිණින් වහන්සේලා උත්තර දෙනවා දුක්ඛං බන්ති වහන්ස දුකයි යම්පනා නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලං නෝතං සමනුපාසිතං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මියත්තාති යමක් අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාම ධර්ම කියන්නේ පෙරලෙන ස්වභාවයෙන් යුක්තයි නම් එය මම වෙනිය මගේය මාගේ ආත්මයයි ගන්නට නිසි වේද වික්ෂුණීන් වහන්සේලා උත්තර දෙනවා නොහේතං වහන්ති නිසි නොයි ස්වාමීනි මෙන්න මේ විදිහට ආධ්‍යාත්මික ආයතන 6 ගැනම ඇහුවා ඇස කන දිව නාසය ශරීරය මනස ඒ අවස්ථාවේදී මූලිකව පැහැදිලි කළේ ආධ්‍යාත්මික ආයතන 6 අනිත්‍යයි අනිත්‍ය වූ තැන දුකයි අනිත්‍යයි නම් දුක්ඛ නම් විපරිණාම ධර්ම කියන පෙරළෙන ස්වභාවයෙන් යුක්තයි නම් ඒ ආධ්‍යාත්මික ආයතනයන් මම වෙනිය මගේය මාගේ ආත්මය වශයෙන් ගන්නට නිසි නොවේ කියන කරුණයි මේ පිළිබඳව අපි බලනවා දැන් මේ ඇස කන දිව නාසය ශරීරය හදවත මුල් කොට මනස මේ ආකාර 6 බොහෝ විට අපි පැහැදිලි කරලා දීලා තියෙනවා හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ බව දෙමෝපියෝ ප්‍රත්‍ය කරගෙන කර්ම ශක්තිය ප්‍රත්‍ය කරගෙන හේතුන්ගේ ඵලයක් වශයෙන් හටගත්තා ඒ වගේම මේ ආධ්‍යාත්මික ආයතන 6 පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්තා වූ බව ධර්මයේ පෙන්නලා තියෙනවා චක්කුම් වික්කවේ පුරාණං කම්මං අபிසංකතං අபிසංකේතිතං වේදනියං දත්තබ්බං මහණෙනි මේ ඇස ප්‍රත්‍යයන් විසින් එක්ව කරන ලද චේතනා විසින් පිළියෙල කරන ලද වේදනාවට වස්තුවක් ලෙස දැක්විය යුතු පැරණි කර්මයක කිය. ඇස ගැන විතරක් නෙමෙයි මෙතන කියන්නේ මේ ආධ්‍යාත්මික ආයතන 6ම ඒ ප්‍රත්‍යයන්ගෙන් හේතු වේදනකොට සකස් වෙච්ච බව චේතනාවෙන් පිළියෙල කරන ලද බව ඒ වගේම සැප දුක් උපේක්ඛා වේදනා ගෙන දෙන්න හේතුකාරක වෙන බව පුරාණ කර්ම හේතු ප්‍රත්‍ය වෙලා තියෙන බව ආරම්භෝ තැන පටන්ම හටගත්තා වූ රූපාංශු එකක් නැති වෙනකොට දෙකක් හට ගැනීම දෙකක් නැති වෙනකොට හතරක් හට ගැනීම මෙයන් ආකාරයකට නැති වෙන කොටසට වඩා වැඩිපුර කොටසක් ඇති වෙනවා මව් ගන්න උස්ම ආහාරය ප්‍රත්‍ය වෙනවා ආරම්භක ආයු ශක්තිය මූල ශක්තිය මේ ක්‍රියාව සිද්ධ වෙන්න වැය වෙනවා දිරණ කොටසක් ඇත්නම් මව් මාර්ගයෙන්ම බැහැර වෙනවා
මේ විදිහට හේතුන්ගෙන් අටගත්ත දේ හේතුප්‍රත්‍යයෙන්ම පැවතෙමින් නැති වෙන බව අපිට වැටහෙනවා. අම්මගේ සම්බන්ධය අතහැරුණාට පස්සේ මේ මොහොත දක්වා ප්‍රස්වාස වෙනකොට ආස්වාසයක් නැතිනම් ආත්‍යාත්මික ඉන්ද්‍රියයක් නැහැ. ආයතන හයක් නැහැ. වැයෙන ආහාරය නැත නොසැපුවොත් දිරණ කොටස කිසියාකාරව සුද්ධ පවිත්‍ර නොකළොත් පැවතෙන්නේ නැහැ. වර්තමාන මොහොත කෙරෙහි බලනකොට මේ ක්ෂණයේ දෙස බලනකොට ආස්වාස වාතය මුලින් ලබා ගන්නා ආහාරය අන්පරිද්දකටපත් වෙලා ලේ ධාතුව සැකසීලා ආස්වාස වාතයත් ලේ ධාතුවත් පෙනහැල්ලේදී සංයෝග වෙනවා. එතකොටම ආස්වාස කතාව ලේ ධාතුව කතාව ඉවරයි. දැන් හේතුප්‍රත්‍යයෙන් අටගත්තව සංයෝගයක් ගැනයි කතා කරන්න තියෙන්නේ. ඒ සංයෝගය වස්තු රූපයේ මූලික කොට උණුසුම ශක්තිය පහළ වෙනවා. යම් දහණය වීමක් එතකොට වෙනවා. හදවතේ ක්‍රියාකාරීත්වය නිසා මේ සංයෝගය ශාරීරිය කියලා සැකසී ඇත්තා වූ රූපාංශ වලට ලැබෙනවා. එතකොටත් අපිට පේනවා මුළු ශරීරේ පුරාම මේ උණුසුම ශක්තිය පැතිරෙනවා. මේ වර්තමාන මොහොතේ අටගන්නා වූ ආස්වාස ප්‍රත්‍යයෙන් නාසයේ හැපිලා ඒ ධාතුවත් සමග සංවාද සම්බන්ධ ක්‍රියා වෙලා ඒ දේ නැති වෙලා උණුසුම හට ගන්නා වූ බව අපිට වැටහෙනවා. මේ උණුසුම ශරීරයේ සීතල වීම වැළැක්වෙලා අලුතින් වායෝ ධාතුවක් හට ගන්නවා. එතකොට ඒ වායෝ ධාතුවද හේතුවකින් හට ගන්නා වූ බව. ඒ වායෝ ධාතුව තමයි ක්‍රියාකාරකම් 6කට යෙදিলা දිරු කොටස ප්‍රස්වාසය කියලා පිට වෙන්නේ. දැන් අලුතින් අටගත්තා වූ ලේ ධාතුව නැවත ආස්වාස වාතයත් එක්ක සම්බන්ධව වැයවි කිය උණුසුම ශක්තිය නැවත හට ගන්නවා. ඉතින් පින්වතුන්ට විවේකීව පුළුවන්කමක් තියෙනවා මේ ක්‍රියාකාරකම් 6 ගැන දැනගෙන නුවණින් මෙනෙහි කරන්න. වායෝ ධාතුවෙන් වෙන වැඩ 6. එක වැඩක් ආහාරය පෙරලන්න ඉද වෙනකොට කොට්ටාස වාතය නමින් හඳුන්වනවා. උක්කාරාදිය තල්ලුව උද්දංගම වාතය. ජීර්ණ වෙන ආහාරය තල්ලු කරනකොට අදෝගම වාතය. අන්ත්‍ර පිටත ඇති වෙනකොට කුච්චිස වාතය. ලේ ධාතුව තල්ලු කරනකොට අංගමංගානුසාරී වාතය. අංගමංගානුසාරී වාතයෙන් දිරු දිරා යන කොට අලුතින් හැදෙනවා. දිරු කොටස ඒ අංගමංගානුසාරී වාතයෙන්ම තල්ලු කරගෙන හදවත හරහා පෙනහැල්ලට ඇවිදින් පෙනහැල්ලෙන් පිට කරන ටික ප්‍රස්වාස වාතයයි. නමුත් දිරා යන කොටත් සියල්ල ප්‍රස්වාසයෙන්ම බැහැර වෙනවා නෙවෙයි. ඒ තැන් වලට ඒ දිරු කොටස් තල්ලු කරනවා බැහැර වීම පිණිස. මෙන්න මේ නිසා කාය සංකාරය වෙන ආස්වාද ප්‍රාස්වාදය සියලු සත්ත්වීන්ට පැවැත්ම සඳහා ප්‍රත්‍ය වෙන මේ කබලිකාර ආහාරයක් කනබුන ආහාරයක් ගැන හොඳ එකඟතාවයෙන් තෝරාගත්තොත් මේ ආධ්‍යාත්මික ආයතනයි ඇතිවීම නැතිවීම වටහා ගන්නට පුළුවන්කමක් තියෙනවා. මේ මොහොතේදීවත් මේ ආස්වාස් ප්‍රාස්වාසයේ වාතයේ කෙරෙහි පිහිටියෝ ඇතිවීම නැතිවීම වටහා ගන්නට පුළුවන්කමක් තියෙනවා. මේකට කියන්නේ හේතුවත් ඵලයක් දෙයි නිරෝධයක් කියලා. හටගන්න
හේතු පෙනෙන හින්දා සාස්වත දෘෂ්ටියකටපත් වෙන්නේ නැහැ. සාස්වත දෘෂ්ටිය කියලා කියන්නේ මේ ආයතන අය ස්ථීරව පවතිනවා කියලා පිළිගන්න බෑ. මොකද තියෙනවා නම් හට ගන්න ඕනේ. ඒ නිසා හටගන්න හේතුවක් වෙනවා. එතකොට සාස්වත වෙන්න බෑ. ඒ වගේම හට ගැනීමක් වෙන හින්දා උච්ඡේද වෙන්න බෑ. ඒ කිසිවක් නැහැ කියලා මතේ කාවන්නේ. මේ සාස්වත දෘෂ්ටියත් උච්ඡේද දෘෂ්ටියත් භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා දාලා. ඒ දෘෂ්ටි දෙකට නොපැමිණ හේතුවත් ඵලයක් නිරෝධයක් කියන මධ්‍යම ප්‍රතිපදාව තමයි භාග්‍යවතුන් වහන්සේ වදාළා කියන්නේ. හැම තැනකටම හේතුඵල නිරෝධය දෙන්න ඕනේ. මේ නිසා මේ ආධ්‍යාත්මික ආයතන හය නැහැ කිව්වේ නැහැ. කිසිවක් නැහැ කිව්වේ නැහැ. එහෙම වුණාට තියෙනවා කියලා මතයකට ආවෙත් නැහැ. ඔය මත දෙකට නැතුව හේතු නිසා හටගෙන විරුද්ධ වෙනවා කියන තැන අපිට තේරෙන්නට ඕන. නන්දක හාමුදුරන් වහන්සේ මෙහෙණි වහන්සේලාගෙන් ඇහුවේ මේ චක්කුම් නැත්නම් ඇහැ ගැන කිව්වට මේ හය කොළම නිට්ටයද අනිත්‍යද? ස්වාමී අනිත්‍යයි. යමක් අනිත්‍යද ඒ සැපගෙන දෙනවද දුක් වෙන දෙනවද? දැන් අනිත්‍ය වුණාට සාමාන්‍ය ලෝකයාගේ පිළිගැනීම නිට්ටයයි. මේ ඇහැ කන දිව නාසය ශරීරයේ මනස තියෙන දේවල්. ඒක තමයි හිතට ගත්ත පිළිගැනීම. අනිත්‍ය වුණාට නිට්ටයයි. ඒ වගේම මේ ඉන්ද්‍රිය අහිං සුවගෙන දෙනවා. ස්ථීර සැපතක් ලබන්න පුළුවන්. නමුත් නන්දක තෙරුන් වහන්සේ මේ ප්‍රශ්න කරනකොට අර භික්ෂුණීන් වහන්සේලාගේ උත්තර වුණා අනිත්‍යයි නම් ස්ථීර සැපතක් ගෙන දෙන්න බෑ. මොකද දුකට හේතුව ආසාව. ආසා කරන්නේ නිට්ටයක් අල්ලගෙන. අනිත්‍ය වෙනකොට අනිවාර්යෙන් දුක් ගෙන දෙන්න ඕනේ. අනිත්‍යයි නම් නිට්ටය කොට වරදවා පිළි අරගෙන ඒක බැඳිලා තියෙනවා නම් ආශා කරනකොට නම් මේ දුක් ගෙන දෙන්නේ. ඒ මම වෙන්න බෑ, මගේ දෙයක් වෙන්න බෑ, මගේ ආත්මය වෙන්න බෑ. මම මාගේ ආත්මය කියන්න පුළුවන් නම් නීතියක් දාන්න පුළුවන් වෙනවා. තියෙන දෙයක් වෙන්න ඕනේ. කැමති ආකාරයකින් හසුරවන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ. අනසක පතුරවන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ. නමුත් එහෙම ස්වභාවයක් වෙන්නේ නැහැ. එහෙම දකින්නකොට මේ ආත්මීය කියලා ගන්න ගතිය, වැරද්ද, දෘෂ්ටිය අතහැරිලා එතන අනාත්මයි කියන අවබෝධයට එනවා. නන්දක තෙරුන් වහන්සේ මේ පිළිබඳව මේ භික්ෂුණීන් වහන්සේලාගෙන් ප්‍රශ්න කරනකොට ඒ භික්ෂුණීන් වහන්සේලා හොඳ උත්තරයක් දෙනවා මේක. වහන්සේ එසේ ආත්ම කොට ගැනීම නිසි නොවේමයි. කවර හේින්ද ඒ කරුණ පළමු සම්‍යක් ප්‍රඥාවෙන් යථාභූත වශයෙන් අපි විසින් දැක තිබී කියන. එතකොට අපිට එතන කියන්නේ මොකක්ද? මේ කාරණය අහන්න ඕනේ, මෙනෙහි කරන්න ඕනේ. එහෙම අහනකොට මෙනෙහි කරනකොට තමයි යම් ශරණයක යම් තැනක මේ අවබෝධ ඥානය අපිට සම්පූර්ණ වෙන්නේ. හරියටම ත්‍රිලක්ෂණේ අවබෝධ වෙන මොහොතේ ලැබෙන්නේ. ඒ නිසා මේ දේශනාවෙන් අපිට පේනවා ඒ භික්ෂුණීන් වහන්සේලා ඒ පිළිබඳව වඩමින් භාවිතා කරනු හිටපු බව. ඒ අවස්ථාවේ නන්දක තෙරුන් වහන්සේ මතක් කරනවා හොඳයි සහෝදරියනි ආර්ය ශ්‍රාවකයාට මෙසේම යතහ භූත වශයෙන් සම්‍යක්
ප්‍රඥාවෙන් දැකීමක් වෙනවා කියලා. ඊළඟට නන්දක තෙරුන් වහන්සේනේ වික්ෂුණීන් වහන්සේලාගෙන් අහනවා බාහිර ආයතන 6 ගැන. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, මනසට පිළියෙත් නැගෙන අරමුණු වලට කියන්නේ ධම්ම කියලා. එකක් අහනවා සහෝදරියවරුනි කුමක් හංගීද? රූපය නිට්ටය හෝ අනිත්‍ය වෙයිද? වහන්ස අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒ දුක්ඛෝ සැප ගෙන දෙයිද? වහන්ස දුකයි. යමක් අනිත්‍ය නම් දුක් නම් විපරිණාම ධර්මයක් නම් පෙරලෙන ස්වභාවයෙන් යුක්තයි නම් එය මමය මාගේ ආත්මයයි ගන්නට නිසි වේද? වහන්ස නිසි නොවේමයි. මෙන්න මේ විදිහට මේ බාහිර ආයතන ගැන හයක් අර විදිහටම ප්‍රශ්නෝත්තර මාර්ගයෙන් දේශනා කළා. ඒකටත් අපි උදාහරණයක් දීලා බලමු. බාහිරේ කියන කොටස. වලන් හදන තැනැත්තේ මැටි ටිකක් පදම් කරලා අරන් වාඩි වෙලා මැටි බෝලයක් අරන් යම් නිර්මාණයක් සකසලා වලඳක් කියලා නම් කරලා පැත්තකින් තියෙනවා. තවත් මැටි බෝලයක් අරගෙන නිර්මාණයක් සකසලා නෑමිලියක් කියලා නම් කරලා පැත්තකින් තියෙනවා. තවත් මැටි බෝලයක් අරගෙන නිර්මාණයක් සකසලා කොරහක් කියලා නම් කරලා පැත්තකින් තියෙනවා. දැන් අපි හිතමු මැටි අවසానයි. භාණ්ඩ තුනක් නම් තුනක් වළඳ නෑමිලිය කොරහ. යම් විදියකින් ඇදලා තියනවා දැකලා මේ හැඩ තුනම ආයෙකට එකතු කරනවා. දැන් හැඩ තුනක් නැහැ. ආයෙත් විවාහ කරනවා මේක කියලා. පින්තාලියක් වාගේ එක භාණ්ඩයක් ආ නිර්මාණය කරනවා. දැන් මේක නෑ. දැන් ආයෙ වෙන නමක් කියනවා පින්තාලිය කියලා. මෙන්න මේ ස්වභාවය නුවණින් අපට මුළු ලෝක ධාතුවටම යොදවන්නට පුළුවන්කමක් තියෙනවා මේ හට ගන්න දේවල්. බුදුරජාණන් වහන්සේ වදාළේ පද කරන කුඩු කරන ස්වභාවය කියන පඨවි ධාතුව, ගලන වැగిරෙන ස්වභාවය කියන ආපෝ ධාතුව, දවන තවන ස්වභාවය කියන තේජෝ ධාතුව, තල්ලු කරන සොලවන ස්වභාවය කියන වායෝ ධාතුව. ධාතු හතරක් කියලා කියන්නේ ක්‍රියා ස්වභාව හතරක්. ක්‍රියාකාරකම් හතරක්. පොළොවේ තියෙන පස් ටිකක් අරන් ඇඟිලි තුඩු දෙකට එකතු කරලා පිබල හැරියොත් අර පොළොව කියලා කියන්නේ පොළොවේ කියලා නම් කරලා ඝන සංඥාවකින් අඳුනාගන්නේ චක්කු ප්‍රසාදයටවත් ගෝචර නැති මනෝවිඥානීයකින් අංශු මේ විදිහට ඇති කියලා දැනගන්න ඉතා සියුම් තැනක් නේ. හිතහරහානි නිර්මාණය කළ අංශු මෙහෙම ඇති කියලා බලන්න. නමුත් ඒ අංශුව කියන තැනවත් නතර වෙලා තියෙන ස්වභාවයක් නෙමෙයි. අර ධාතු හතරාකාර ක්‍රියාව. පඨවි ආපෝ තේජෝ වායු. ධාතුව කියන්නේ යම් ක්‍රියා කරමිනේ හැකියාව. ඒක අපිට වස්තුවක් විදිහට පෙන්වන්න බෑ. හැකියාවේ වැඩ හතරක්. පඨවි ආපෝ තේජෝ වායු කියන්නේ. නමුත් වැඩ හතර තියෙන්නේ නෑ. ඇති වෙනවා නැති වෙනවා. ඒවා හේතුප්‍රත්‍යයෙන් හටගatti. ආයි ධාතුව තනි කරන්න බෑ. තව ආකාරයකට යෙදෙනවා. ධාතුව ආත්ම කරලා පෙන්වන්නත් බෑ, ස්ථිර කරලා පෙන්වන්නත් බෑ, වැඩ හතර ස්ථිර කරලා පෙන්වන්නත් බෑ. ආකාර විකාරයක්. කියන අන්පරිද්දකටපත් වීමක්. මේ ක්‍රියාකාරීත්වයේ තුල රාශි වෙන දේවල් වලට තමයි අපි නම් කතා කරන්නේ. ගෙඩි, මල්, පළතුරු ඒ විදිහට අපි නම් කතා කරනවා. ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ
වෙන වස්තු ගැන අපි නම් කතා කරනවා. ඊළඟ ගැන අපි කතා කරනවා. ඒ වගේම මේ පිළිබඳව අරමුණු වෙන දේවල් හිතට අරමුණු කරනවා අර අංශු අරමුණු කළා. මේ බාහිර ආයතන සියල්ල එකතු කරලා බලනකොට අර මැටි පිළි උපමාවට ගැලපෙනවා. මැටි කියන්න බෑ. වළඳ නෑබිලිය කොරහ කියලා නම් තුනක් කතා කරලා මැටි කියන්නේ. ඒ තුන ඇද වෙලා තියෙනවා දැකලා එකට එකතු කරපුවාම දැන් වළඳ නෑබිලිය කොරහ කියන්නේ මැටි කියන්නේ. ආයෙත් මැටි කියන්නේ තව ආකාරයක් ගන්නකොට තින්තාලිය කියනවා. නමුත් තින්තාලිය කියලා කියන්නේ නතර වෙලක් නෑ. මේ විදිහට නම කතා කරනවා නමට අදාළ තැනක් නතර වෙලා නෑ. ඒකත් අපි බලන්න ඕනේ සාස්වත උච්ඡේද දෘෂ්ටි දෙකට අහු නොවි. හටගන්න හේතු පෙන්න ඕනේ. අර මූල ආරම්භක සත්‍යය දෙනකොට හටගන්නවා. ඒ නිසා සාස්වත වෙන්නේ නැහැ. ඒ වගේම හට ගැනීමක් වුණු නිසා කිසිවක් නැහැ කියලා උච්ඡේද වෙන්නේ නැහැ. නමුත් හේතුවත් ඵලයක් නිරෝධයක් එහිමයි. තව ටිකක් අපි ලං කරමු. දැන් අපි ජල විදුලිය කියලා කතා කරනවා. වැස්ස වයින් හේතුවක් යෙදෙනකොට යම් යන්ත්‍ර ක්‍රියා කරලා විදුලිය උපදිනවා. බලන්න විදුලිය යම් ඵලයක් නැති වෙනකොට ඇති වුණා වූ හේතුවක් ඒ දේවල් නැති වෙනකොට අතිවිය හේතුවක්. විදුලිය වැය කරගෙන ආලෝකය පහළ වෙනවා. විදුලි ආලෝකය පහළ වෙනවා. එතකොට අර විදුලිය වැයවීමම නේද ආලෝකයේ නැමැති ඵලයේ පහළ වීමත් හේතුව නැසෙනකොට ඵලයක් එහිම තියෙන්නේ නැහැ. එතකොට නැහැ කිව්වේ නැහැ. හේතුවකින් පහළ වෙනවා. තියෙනවා කිව්වෙත් නැහැ. හේතුවක් ඵලයක් නිරෝධයක් එක්ෂණයයි කියලාවත් නම් කරන්න තැනක් නැහැ. එහෙම බලනකොට අතීතෙන් එනවත් නෙමෙයි අනාගතයට යනවත් නෙමෙයි වර්තමාන කියලා දැනක තියෙනවත් නෙමෙයි නැත් නෙමෙයි ඔන්න ඔය මතයන්ට එකතු නොවීනේ අනිත්‍ය අපි තේරුම් ගන්න ඕනේ. නමක් කරලා නමට අදාළ දෙයක් තියෙනවා කියලා බොහෝ කාලයක් වැරදි දෘෂ්ටියක් භාවිතා කරපු නිසා ඒකට බැඳීමක් ඇති වුණු නිසා ලෝකෙ අනිත්‍ය වෙනකොට දුක් දෙනවා. අනිත්‍ය ලෝකෙ නිත්‍යයකට බැඳීමක් භාවිතා වෙලා තියෙනවා. මේ වැරදි දෘෂ්ටිය නිසා දුක් දෙනවා. අනිත්‍යයි නම් යථාර්ථේ නිත්‍ය කොට වර්ධව පිළිඅරගත්තකම නිසා දුක් දෙනවා නම් ඇති හැටි තේරෙනකොට මමවත් මගේවත් මගේ ආත්මේවත් ගන්නට නිසි නොවෙනවා කියන එකයි මෙතන මේ පෙන්නන්නේ. එදා මේ ඉන්හන්සේලා මේ අනිත්‍ය දුක්ඛ අනාත්මේ බාහිර ආයතනයන් ගැන පැහැදිලි කරනකොට එසේ ගැනීමට නිසි නොවේමයි කියලා මේ නන්දක තෙරුන් වහන්සේ ඉදිරියේ කියා හිටියා. එතනදී වහන්සේ එසේ නිසි නොවන්නේ කවර හේින්ද? පළමුව අපි විසින් මේ පිළිබඳව සම්‍යක් ප්‍රඥාවෙන් ඇති හැටි යථා භූතව දැක ඇති හේින් කියලා ප්‍රකාශ කරනවා. අපිට එකපාරටම අවබෝධ නොවනවා වෙන්න පුළුවන්. නමුත් එදා මේ පිළිබඳව වඩමින් හිටපු මෙහෙණින් වහන්සේලා නන්දක තෙරුන් වහන්සේගෙන් මේ පිළිබඳව ශ්‍රවණය කළා. මෙනෙහි කළා. එතකොට අපිට පේනවා මේ පිළිබඳව වැඩි යුතු බව. නිවැරදි පැත්තට භාවිතා කළ යුතු බවක් අපිට පේනවා. ඊළඟට නන්දක තෙරුන් වහන්සේ මෙහෙණින් වහන්සේලාගෙන් විඥානය ගැන ප්‍රශ්න කරනවා. සහෝදරියනි චක් විඥානයි නිට්ටයද අනිත්‍යද? ස්වාමී අනිත්‍යයි. අනිත්‍ය වන්නා වූ චක්කු විඥානය සැපගෙන දෙනවද දුක්ගෙන දෙනවද?
වහන්ස දුකයි. අනිත්‍යයි නම් දුක් ගෙන දෙනවා නම් ඒ විඥානය මමද මගේද ආත්මයේද ගැනීම නිසිද? ස්වාමීන් සුදුසු නැහැ. මේ විදිහට සෝත විඥානය ගැන, ගාහන විඥානය ගැන, ජීවා විඥානය ගැන, කාය විඥානය ගැන, මනෝ විඥානය ගැන විඥාන ආය ගැන නැහැ. ඒ වික්ෂුණී මහසලාගේ උත්තරේ උනේ විඥානේ මම නොවේ, මගේ නොවේ, මාගේ ආත්මය වශයෙන් ගැනීම නොනිසි කියලා. නිසි නොවේ. ඒකත් අපි බලනවා. මේ පින්වතුන්ට පැහැදිලි කරලා තියෙනවා එසත් රූපයක් හම් වෙන අවස්ථාවට රූප දැනගන්නා විත්තේ පහළ වීම ගැන. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. එසත් රූපයක් ප්‍රත්‍ය කොට රූප දැනගන්නා විත්ත පහළ වෙනවා. දැන් බලන්න හිතලා ඇස කියනකොට තියෙන හැද්ද? නමුත් නැහැ කියෙත් නැහැ. එතෙන් දෙන්න ඕනේ අර මුලින් පැහැදිලි කරපු ධර්මතාවය. ඇස කියන්නේ හේතුප්‍රත්‍යයෙන් හටගත් මොහොතක්. එහෙම කියනකොටත් අපිට හැඟී කියනවා වාගේ. ඇස කියන වචනේ අර්ථය සාස්ත්‍රයටත් එකතු නොවි උච්ඡේදයටත් එකතු නොවි තෝරා ගන්න උත්සාහ කරනවා. රූපේ කියනකොට උදාහරණයක් ගන්නකොටම අපිට ඇති බවක් එනවා. මොකද උදාහරණයක් ගන්නකට කමක් නැහැ. ඒ වුණාට ඒ යථාර්ථය මේ ඇති නැති දෙකට එකතු නොවි වටහා ගන්න උත්සාහ කරනවා. චක්කු ප්‍රසාදයට ආලෝකයේ උදව්වෙන් ආලෝකය කියන වචනයත් එන්න ඕනේ අර රාස්ත සුත්‍යයේ දෘෂ්ටි දෙකට එකතු නොවි හේතුවක්. ගෝචර අවස්ථාව ප්‍රත්‍ය කරගෙන ප්‍රතිබිම්බයක් වැටෙනවා. ඡායාවක් වැටෙනවා. මේවා හේතුඵල. ස්ථිරව තියනවාට කියනවා නෙමෙයි. මේ ඡායාව ආරම්භය මානසිකාරයක් පහළ වෙනවා. සිහි කැඳවීම අනුරූපී සිහිය. ඔය මානසිකාරය යෝනිසෝ අයෝනිසෝ දෙපැත්තකට බෙදෙන්නේ ඇයි? බොහෝ කාලයක් බලන්නේ ඉන්නවා බලන්න දෙයක් තියෙනවායි කියලා විඥාණයට එකතු වෙලා ඒ වැරදි පිළිගැනීම පිළිබඳව තණ්හා උපාදානින් භාවිතා වෙනවා. රූප දැනගන්නා සිත, ශබ්ද දැනගන්නා සිත, ගන්ධ දැනගන්නා සිත, රස දැනගන්නා සිත, ස්පර්ශ දැනගන්නා සිත මම සහ මට හමු වෙන කාරණේ කියලා දැනගෙන තණ්හා උපාදානින් භාවිතා වෙලා කර්ම භවයේ සකසලා තියෙනවා. කියන්නේ භාවිතා වෙච්ච අවස්ථාව ඉවරයි. හිත ඇති වෙලා නැති වුණා. නමුත් හේතුඵල නිරෝධයේ දැකීම නිවැරදි නොවුනකම නිසා උපාදාන පත්‍ය භවයේ සැකසුණා. ඒ නිසා ඒ සැකසුණු ආකාරයට තමයි අද පිහිවීම වෙන්නේ. අන්න ඒකට ආයෝනිසෝ මනසිකාරය කියපත් වෙනවා. වෙන්නේ ඡායාව ඇතිවීමමයි. වෙන්නේ එක සිද්ධියමයි. නමුත් අනුවණින් භාවිතා කරපු හේතු නිසා වැරදි පිළිවීමක් වෙනවා, වැරදි දැනගැනීමක් වෙනවා. ඒ දැනගැනීම තුල තමයි බලන්නා බලන දේ කියලා දැනගැනීම වෙන්නේ. මොකද බලන්න තින්නම් සංගති පස්සෝ පස්සචෛතසිකය පහළ වෙන්නේ හේතු ප්‍රත්‍ය වෙන්නේ. නමුත් මේ ගැන හෙළිවීමක් නැතිකම නිසා නිතරම මගේ ආත්මය තණ්හා උපාදානින් භාවිතා වෙන ආයි කර්ම භාවයේ සැකසෙන්නේ. මේක එක තැනකවත් අතහැරෙන විදිහකට දැක්කේ නෑ. මේක තමයි අපි දුරින් කතා කරනකොට සසර කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා දීගා ජාගරතෝ රත්ති දීගං සන්තස්ස යෝජනා දීගෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං. රාත්‍රී නිදි මරන්නාට රාත්‍රී දීර්ඝයි කියලා වැටෙනවා. ගමන් කරන්නාට යොදුන දීර්ඝයි කියලා වැටෙනවා. ගමන් විඩාවට පස්සලා දිනවා තව යන්න තියෙන යොදුන දීර්ඝයි කියලා වැටෙනවා.
ඒ වාගේ දීගෝ බාලාන සංසාරෝ සද්ධම්මං අවිජානතං. සද්ධර්මයේ නොතේරෙනා වූ බාලයාට සසර ජීවිතය. දීගයි තමයි ඒක. හරි. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර, සංකාර ප්‍රත්‍යයෙන් විඥාන, විඥානීය ප්‍රත්‍යයෙන් නාම රූපේ, නාම රූප ප්‍රත්‍යයෙන් විඥානීය හේතුඵල නිරෝධයක් නොදකිනවා. එනිසා විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතන, පාස්ස වේදනා තණ්හා උපාදාන භාවය සැකසෙන හැටි. නමුත් මේ පිළිබඳව දැකීමේ යෙදුණා බලන්න ප්‍රසාදයට තැනක් දෙන්න පුළුවන්ද, ගෝචරයට තැනක් දෙන්න පුළුවන්ද, ආලෝකයට තැනක් දෙන්න පුළුවන්ද? නැහැ කියවන්නේ හේතුවක්. ප්‍රතිවින්දයක් හේතුවක්. ඒතර මානසිකාර ප්‍රත්‍යයෙන් අට ගන්නා විඥානයේ ඵලය. විඥානෙට තමයි මේ බලන්නා බලන දේ කියන දෙක එන්නේ. ඒක හේතු ප්‍රත්‍යයෙන් අටගත්තා වූ ඵලයක්. හේතු නිරෝධ වෙනවා නම් ඵල නිරෝධයත් එහිමයි. ඒකයි අනිත්‍යයි. නමුත් දුකයි බලන්නා බලන දේ කියලා අරගෙන හිතකට කර්ම රැස් කරලා තියෙනවා නම් ඒ ප්‍රත්‍යයෙන් මේ වර්තමාන අවස්ථාවේදී නැවත නැවත જાතියකට එකතු වෙන්න වෙලා තියෙනවා. මහලු භාවයේ මගේ කියලා එකතු වෙන්න වෙලා තියෙනවා. දිවීම මගේ කියලා එකතු වෙන්න වෙලා තියෙනවා. මරණය මගේ කියලා එකතු වෙන්න වෙලා තියෙනවා. යමක් අකමැති ආකාරයක් වෙයිද කැමැති ආකාරයකට නොවේද මගේ කියලා එකතු වෙන්න වෙලා තියෙනවා. ඒ වගේම සංක්ෂේප වශයෙන් සාරාංශ කරනට එකතු කරනකොට මේක පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා බාධිතුන් වහන්සේ වදාරලා තියෙනවා. මේක තමයි අනිත්‍ය නිට්ටය කොට අරගෙන මේ නිට්ටය දෙයට ආශ කළා නම් දුකයි. ඒ දුක පිළිබඳව අපි තේරුම් ගන්නකොට අපට වැටහෙනවා මේ කියන වැරැද්ද. අනිත්‍යයි අනිත්‍යයේ දුකයි දුකට හේතු ආසාවයි කියලා සිදුණු වැරැද්ද අපිට පැහැදිලි වෙනවා. වැරැද්ද පැහැදිලි වෙනකොට මම මගේ ආත්මය කියලා දෙන්න තැනක් නැති වෙනවා. අනාත්ම අවබෝධය කියනවා. ඒ කියන්නේ හේතුවත් ඵලයක් නිරෝධයක්. එතනදී භික්ෂුණීන් වහන්සේලා ප්‍රකාශ කරනවා වහන්ස විඥාන හය දෙනාගේ ඇති හැටිය යථාභූත ස්වභාවය අපි විසින් පළමුව සම්‍යක් ප්‍රඥාවෙන් දකිනවා කියන. ඒතර නන්දකාම්බරන් වහන්සේ පැහැදිලි කරනවා සහෝදරිවරුනි ආර්ය ප්‍රඥාවක් ඇති ආර්යයන් වහන්සේලාගේ දැකීම දෙබඳුයි කියන. මේ අවස්ථාවේදී නන්දක තෙරුන් වහන්සේ උපමා තුනක් මේ මෙහෙණින් වහන්සේලාට ඉදිරිපත් කරනවා. පහනක තෙරුත් අනිත්‍ය නම් වැටියත් අනිත්‍ය නම් දැල්ලත් අනිත්‍ය නම් ඒන් නිකුත් වෙන ආලෝකයක් අනිත්‍යයි. යමෙක් කියනවා තෙල් අනිත්‍යයි, වැටිය අනිත්‍යයි, දැල්ල අනිත්‍යයි, ආලෝකය නිට්ටයයි කියලා. මේක නියමාකාර කීමක්ද කියලා. ස්වාමීනි ඒක නියමාකාර කියමනක් නෙමෙයි. මොකද ආලෝකය ඇති වෙන්න හේතු අනිත්‍යයි නම් ආලෝකයත් අනිත්‍යයි. ඒ වාගේ නන්දක තෙරුන් වහන්සේ පැහැදිලි කරනවා මේ ආධ්‍යාත්මික ආයතන 6 නිසා යම් සැප වේදනාවක්, දුක් වේදනාවක්, උපේක්ඛා වේදනාවක් ඇති වෙනවා නම් ඒ අනිත්‍යයි කියන්නේ. මෙතෙන් යොදා ගන්න ස්පර්ශය නිසා යම් සැප වේදනාවක්, දුක් වේදනාවක්, උපේක්ඛා වේදනාවක් ඇති වෙනවා නම් ස්පර්ශය ඇති වෙන්න උදව් දුන්නා වූ හේතු ඇති වෙ නැති වෙන හින්දා ස්පර්ශය හෝ ඒ අර්ගය ඇති වෙනා වූ විදීම හොතිනවා කියන්නේ. මේ නිහින්නාන්සලා උත්තර දෙනවා ස්වාමීනි ඒ අදාළ ප්‍රත්‍ය ලැබෙනකොට තමයි සැප වේදනාව හටගන්නේ, දුක් වේදනාව හටගන්නේ,
උපේක්ඛා වේදනාවට ගන්න. අදාළ ප්‍රත්‍යංගයේ අනිත්‍යතාවය නිසා මේ සැප වේදනා දුක් වේදනා උපේක්ඛා වේදනා නිත්‍යයි කියන්නේ. බාහිර ආයතනය පිළිබඳව පෙන්නනවා. ගහක මුල අනිත්‍යයි. කඳ අනිත්‍යයි. කොළතු අනිත්‍යයි. ඒ නිසා හේව නැල්ලද අනිත්‍යයි. නමුත් යමෙක් කියනවා මුල අනිත්‍යයි, කඳ අනිත්‍යයි, කොළතු අනිත්‍යයි, හේව නැල්ල නිට්ටයයි කියලා. මේක නියම විදිහෙන් කීමක්ද? පාස නොවේ. හේව නැල්ලද අනිත්‍යයි. හේව නැල්ල ඇති වෙන්නේ හේතු අනිත්‍ය නිසා. ඒ වාගේ මේ බාහිර ලෝකේ සියල්ල අනිත්‍යයි. බාහිර ආයතන අනිත්‍යයි. ඒ අනිත්‍ය ආයතනයන් හින්දා නිත්‍ය සැප වේදන හෝ දුක්ඛ උපේක්ඛා වේදනාවක් ඇති වෙන්න බෑ. පස්සපච්චා වේදනාව අනිත්‍යයි. ඒතර වික්ෂුණී වහන්සේලා උත්තර දෙනවා ස්වාමිනී ඒ ප්‍රත්‍ය ලැබෙනකොට ඒ වේදනාවට නිරුද්ධ වී යනවා කියලා. නන්දකාමරන් වහන්සේ පැහැදිලි කරනවා සහෝදරියනි ආර්යයන් වහන්සේලාගේ යථාභූත ඥානීය පිළිබඳව දැකීමත් ඒ පරිදිමයි කිය. විඥානය ගැන උපමාවක් දක්වනවා. ගවඝාතකෙකෝ ගවඝාතකෙකුගේ අතවැසියෙක් දෙනක් මරලා මාංශ කාය මස චර්ම කාය හම නොපෙලා ඒකට බාධාවක් ඇති නොවන විදිහට තියුණු සැතකින් ආයුධයකින් අර මරණ ලද්දා වූ දෙන්නගේ හැම ගලවනවා. කොහොමද? ඒ හැමත් මාංශයත් අතර නහර අතුරු නහර සිඳලා මේ දෙක වෙන් කරලා නැවත හැම ඒ විදිහටම අතුරනවා. මේ ඉන්නේ හිටපු දෙනයි කියලා පෙන්නොත් මේක නිසි කියම නැද්ද? මන්දකාම්බරනාගේ ප්‍රශ්න කරනවා. ස්වාමීනි එහෙම වෙන්න බෑ. ඒ මොකද මාංශ කාය, ධර්ම කාය දෙක වෙන් වෙලා තියෙන්නේ. නහර අතුරු නහර සිඳලා මෙතන තියෙන්නේ. තියුණු ආයුධයකින්. ඒ වාගේ නන්දකාම්බරෝ වහන්සේනේ උපමාව පෙන්නනවා ආධ්‍යාත්මික ආයතන 6 මාංශ කාය වාගේ. බාහිර ආයතන 6 ධර්ම කාය වාගේ. නමුත් මේ දෙදෙනාගේ සම්බන්ධයක් නැති බව අර ජීවණු ආයුධ ආර්ය ප්‍රඥාව. ආර්ය ප්‍රඥාවෙන් නහර අතුරු නහර සිඳලා තියෙනවා. නහර අතුරු නහර සතුටෙහි ඇලීම නන්දි රාගය. සංයෝජන කෙලෙස් ආර්ය ප්‍රඥාවෙන් ඒක සිඳලා තියෙනවා. ඒ නිසා ප්‍රඥාවේ ඉදිරියට ආවනම් රූප දැන ගැනීම, ශබ්ද දැන ගැනීම, ගන්ධ දැන ගැනීම, රස දැන ගැනීම, ස්පර්ශ දැන ගැනීම හා ඒ අතෑරුණේ නැවත මානි ඉන්ද්‍රිය මුල් කොට සිහියට නැගීම. එතන මේ මානස කියන්නේ ඉන්ද්‍රියක්. මේ ඉන්ද්‍රිය ස්වභාවයක් තියෙනවා යම භාවිතාවෙට අවස්ථානුකූල සිහියට නැගීම. ඒක මේ ප්‍රස්වාස ආස්වාසෙන් තොරව කතා කරන්න බෑ. ඒකේ ශක්තිය දෙනකොට භාවිතාවෙම සිහි වෙනවා දැනගැනිල්ලක් වෙනවා. දැනගත්ත දේවල් වලට අනුරූපව වැඩ කිරීමක් තියෙනවා. නමුත් ප්‍රසාදයක් ගෝචරයක් යථාභූත වශයෙන් දැකලා තියෙනවා නම් අර නන්දි රාගයේ සතුටෙහි ඇලීම සිඳලා තියෙනවා. ආදි ප්‍රඥාව. ඒ වාගේ කියලා කියනවා. මේ ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන විඥානයේ යථාභූත වශයෙන් දකින්නකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට දකින්නකොට සති සම්බොජ්ජංගේ පහළ වෙනවා, ධම්මවිචේ සම්බොජ්ජංගේ පහළ වෙනවා, විරිය සම්බොජ්ජංගේ පහළ වෙනවා, ප්‍රීති සම්බොජ්ජංගේ පහළ වෙනවා, පස්සති සම්බොජ්ජංගේ පහළ වෙනවා, සමාධි සම්බොජ්ජංගේ පහළ වෙනවා, උපේක්ඛා සම්බොජ්ජංගේ පහළ වෙනවා, බොජ්ජංගේ සම්පූර්ණ භාවයටපත් වෙනවා කියන්නේ. ඒ බොජ්ජංගයන්ගේ සම්පූර්ණ භාවය නිසා ආශ්‍රව ධර්මයන් ක්ෂය වෙනවා.
ඵල සමාධි ඵල විමුක්තිය ඇති වෙනවා කියලා. මේ භික්ෂුණීන් වහන්සේලාට මේ නන්ද කහඳුරන් වහන්සේ වදාළා. දැන් මේ දේශනාව කරලා නන්දක තෙරුන් වහන්සේ ප්‍රකාශ කරනවා දැන් දේශනාව නිමයි. භික්ෂුණීන් වහන්සේලාට පිටත් වෙන්න සුදුසු කාලයයි කියලා. භික්ෂුණීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එතනින් පිටත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා භික්ෂුන් වහන්සේලාට සුදුසුක පොහොය දවසේ 14 වෙනි දවසේ මහජනයාට අදහසක් ඇති වෙන්නේ හඳ වුණ වුණා කියලා. හඳ පිරුණේ නැහැ කියලා. නමුත් එළිය අඩුවක් තියෙනවා. ඒ වාගේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා නන්දකගේ දේශනාවෙන් භික්ෂුණීන් සතුටු වුණා. නමුත් පරිපූර්ණ සංකල්ප ඇති වුණේ නැහැ කියලා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ නන්දක තෙරුන් වහන්සේට වදාරා නන්දකය හෙටත් ඔය විදිහටම භික්ෂුණීන්ට ඔය දේශනාවම කරන්න කියලා. මෙතනදී නන්දක තෙරුන් වහන්සේ පසුවදා ඒ ආකාරයටම පින්නපාත වැඩලා භික්ෂුණීන් වහන්සේලා වෙත පස්වර්කාරී වැඩම කරලා මේ දේශනාවම කළා. මේ නාදරාට ඒ පිටත් වීමට වාරයයි කියලා නන්දකාමතුන් වහන්සේ කියනවා. භික්ෂුණීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පිටත් වුණා. එදා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාරනවා 15ක පොහොය දවසේ සඳ වුණායි කියලා පරිපූර්ණ වුණායි කියලා මිනිසුන්ට හිත ඇති වෙන්නේ නැහැ. පරිපූර්ණ නොවුණා කියලා. වුණා කියලා සම්පූර්ණ නොවුණා කියලා මිනිසුන්ට හිත ඇති වෙන්නේ නැහැ. නමුත් සඳ පූර්ණ භාවයටමපත් වෙලා තියෙනවා. සම්පූර්ණ භාවයටමපත් වෙලා තියෙනවා කියලා හෙලිනවා. ඒ වාගේ භාග්‍යවතුන් වහන්සේ වදාළන අද නන්දකගේ ධර්මයෙන් භික්ෂුණීට සතුට සිත් ඇති වුණා. පරිපූර්ණ සංකල්ප ඇති වුණා. අවසන් භික්ෂුණිය අදුතරමින් සෝතාපට්ටි ඵලයේවත් පිහිටියා කියලා. ඉතින් මේකෙන් අපිට පේනවා ඒ පිළිබඳව වඩමින් හිටපු බව. මෙනෙහි කරමින් හිටපු බව. සාකච්ඡා කරපු බව. ප්‍රශ්න කරපු බව. පළවෙනි දවසේ මේ දේශනාව සම්පූර්ණ වුණේ නැහැ. ඒ දේශනාවම දෙවෙනි දවසේ සම්පූර්ණ වෙච්ච බවක් පේනවා. පොඥාංග ධර්ම සම්පූර්ණ වුණු බවක් පේනවා. මේ විදිහට අපට ආධ්‍යාත්මික ආයතන හේතුඵල නිරෝධය මෙනෙහි කරන්න ඕනේ. බාහිර ආයතනයගේ හේතුඵල නිරෝධය මෙනෙහි කරන්න ඕනේ. විඥානයගේ හේතුඵල නිරෝධය මෙනෙහි කරන්න ඕනේ. මේවා මෙනෙහි කරනකොට නුවණ යොදනකොට වඩා විදර්ශනා කරනකොට යම් තැනක් ගොනු වෙනවා ඵල සමාධිය ඵල විමුක්තිය කියන එක. විස්තරයක් නොවුනට ඒ මාර්ගඵල පිළිවෙලින් නිදීම විමුක්තිය මෙයයි කියන දැකීම වෙනවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම මෙවැනි බුද්ධෝත්පාද කාලේ මානව ජීවිතේ වටිනාකම තේරුම් අරගෙන අපේ ජීවිතය ඉතාම භාග්‍යමත් අවස්ථාව තමයි මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය අහන්න අපිට ලැබෙන්නේ. මේ ධර්මයේ ජීවිතයට එකතු කරගන්න සැලසී තිබේ. ඒක භාවිතා කරන්න සැලසී තිබීම. අනිත් සියල්ල දෙවෙනි වෙනවා. අනිත් සියල්ල අතහැරී යනවා. බුදුරජාණන් වහන්සේ වදාළා තියෙනවා නතම් මාතා පිතා කෛරා අඤ්ඤේවා පිචඤ්ඤාතක සම්මා පණීතං චිත්තං සේයසෝලං තතෝ කරි මවෙක් ඒ යහපත නොකරන්නේ පියෙක් ඒ යහපත නොකරන්නේ අන්‍ය ඥාතියෙකුද ඒ යහපත නොකරන්නේ නතම් මාතා පිතා කෛරා අඤ්ඤේවා පිචඤ්ඤාතක සම්මා පණීතං චිත්තං සේයසෝලං තතෝ කරි මනාකොට පිහිටවා ගන්නා වූ සිත සිහිය සියලු දෙනාටම වඩා යහපතක් කරන්නේ. මේ මනාවකට පිළිටවා ගන්නා වූ සිහිය පිහිටීමෙන් සියල්ල අතහැරී ගියත් කම්පණයකටපත් වෙන්න තැනක් නැහැ. මොකද අල්ලාගත්ත තැනක් නැති නිසා.
ඒක අපි මනුෂ්‍ය ජීවිතයක් තුළ අවබෝධ කළ යුතුමයි. ඒ රහතන් වහන්සේලා ගැන පෙන්නනවා විඥානං අනිදස්සනං කියලා. විඥානයේ නිදර්ශනයක් ඉදිරිපත් කරන්න බෑ කියලා. ලකුණක් පෙන්වන්න බෑ කියලා. දැන් අනිත්‍යය විඥානය කියනකොට දැනගන්නකොට ලකුණක් කරන්නේ දැනගන්න. රහතන් වහන්සේලාට පෙන්නනවා අනිදස්සන විඥාන. නිදර්ශනයක් ඉදිරිපත් නොකළ හැකි දෙකි. දැනගන්න. අනන්තං සබ්බතෝ පබං. අනන්ත කියන්නේ මුලක් අගක් පෙන්වන්න බෑනේ. හැම ආකාරයෙන්ම ප්‍රභාස්වරයි කියන. ඒක උදාකාරය අන්තිමට පෙන්වනවා විඥානත් නිරෝධයෙන්. ඒ විඥානයත් නිරුද්ධ වී යනවා කියලා. පරම සැනසීම නිවනයි. ඒ හේතුප්‍රත්‍යයෙන් හට නොගන්න ධර්මයක්. ඒ නිසා අපි ධර්මය අහලා සම්මාසනය කරලා පියවරින් පියවරට සෝවාන් සකුද්දාගාමි අනාගාමි අරියත් යන සතර මාර්ග සතර ඵල ඥානයන් සම්පූර්ණ කොට උතුම් වූ නිවනින් සැනසීමට හේතු වාසනා වේවා කියලා අදිස්ථාන කරගන්නවා. ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා තිරන් රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා තිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තුං සදා. ධර්මස්වනානි සංසේ කර්ම කොට වඩ වඩා ප්‍රඥාව දියුණු උතුම් නිවනින් සැනසීම වේවා. සම්මා සම්බුදු සරණයි.